හොඳයි අපි මේ සූදානම් වන්නේ 2018 වසරේ මධ්‍යම පළාතේ අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කළපු පාසල් සඳහා ගිණුම් කරන හා ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි දෙක ප්‍රශ්න පත්‍රය. ඒකේ අවසාන සාකච්ඡාව තමයි අපි කරන්න යන්නේ 7 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා. හොඳයි. අපි එහෙමනම් බලමු 7 වෙනි ප්‍රශ්නේ ආ කොටස මොකක්ද කියලා. ඊටමත් පහසු ප්‍රශ්නයක් අපෙන් අහන්නේ සුළු මුදල් අග්‍රිමය යන්න හඳුන්වන්න. සුළු මුදල් අග්‍රිමය. එතකොට අපි මේ අහන ප්‍රශ්නයට අපි කෙටි පිළිතුරක් දුන්නොත් ප්‍රමාණවත් කියලා හිතනවා. එතකොට අපි දන්නවා සුළු මුදල් අග්‍රිමය කියන එකෙන් අපි හඳුන්වන්නේ මොකද්ද? අපි දන්නවා ව්‍යාපාරයක අර නිතර සිදුවන ගණදෙනු තියෙනවා. ගෙවීම් තියෙනවා. ගමන් වියදම්, සංග්‍රහ වියදම්, පිරිසිදු කිරීමේ වියදම්, තැපැල් ගාස්තු, ලිපි ද්‍රව්‍ය වගේ දේවල්. එතකොට මේ නිතර සිදුවන පුංචි ගණදෙනු ගිණුම්ගත කිරීම පහසු කිරීම සඳහා තියෙන අපේ තියෙන ක්‍රමවේදයක් තමයි මේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා කියන්නේ. එතකොට මේ සුළු මුදල් අග්‍රිමය කියන එකේදී සිද්ධ වෙන්නේ ප්‍රධාන මුදල් භාරකරු විසින් ඔහු යටතේ පත් කරන වෙනත් නිලධාරියෙකුට අපිට දෙනවා නිශ්චිත මුදලක් ලබා දෙනවා. කලින් එකඟ වෙච්ච නිශ්චිත මුදලක් ලබා දෙනවා. ඒ මුදල භාවිතා කරලා මේ පුංචි වියදම් කරලා ඒ මුදල අවසන් වෙන්න කිට්ටු වෙන විට නැවත වතාවක් ඒ වියදම් කළ ප්‍රමාණයට සමාන මුදලක් අපිට ප්‍රධාන මුදල් භාරකරුගෙන් ඔහුට ගන්න පුළුවන්. එමනම් සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ අර ප්‍රධාන මුදල් භාරකරු විසින් ඔහු යටතේ සිටින පත්වන අර සුළු මුදල් භාරකරු වෙත ලබා දෙන නිශ්චිත මුදල. එහෙමනම් අපි කෙටි පිළිතුරක් දෙමු. ප්‍රධාන මුදල් භාරකරු විසින් ඔහු යටතේ සුළු මුදල් භාරකරු වෙත සුළු මුදල් ගෙවීම් සිදු කිරීම සඳහා ලබා දෙන නිශ්චිත මුදල. මෙන්න මේක තමයි වැදගත්කම තියෙන්නේ. කලින් එකඟ වෙච්ච නිශ්චිත මුදල තමයි සුළු මුදල් අග්‍රිමය ලෙස හැඳින්වේ. හොඳයි. අපි ආ කොටසට සාර්ථක පිළිතුරක් දුන්නා. අපි දැන් බලමු දෙවැනි කොටස. ප්‍රශ්නේ දෙවැනි කොටස. සුළු මුදල් පොතේ ලෙජරය තීරුවේ සටහන් කරන අයිතම වලට නිදසුන් දෙකක් දෙන්න. හොඳයි. මේ ප්‍රශ්නේ හොඳින් තේරුම් ගන්න ඕන. සුළු මුදල් පොතේ ලෙජරේ තීරුවේ. එතකොට අපි දන්නවා මේ සුළු මුදල් පොතක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි විශ්ලේෂණ තීරු කියන එක. එතකොට මේ විශ්ලේෂණ තීරු ප්‍රමාණය තීරණය කරන්නේ අප විසින්මයි. ව්‍යාපාරයේ ස්වභාවය අනුව නිතර සිදුවෙන ඒ වියදම් වර්ග මොනවද? ඒ පොදුවේ ගනුදෙනු ගොඩක් සිදුවෙන ඒ වියදම් වර්ග එකින් එක වෙනුවෙන් අපිට විශ්ලේෂණ තීරු පවත්වාගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට පිරිසුදු කිරීමේ වියදම්, ගමන් වියදම්, මුද්දර ගාස්තු, ඒ වගේම ලිපි ද්‍රව්‍ය. අපි හිතමු ඒ 4 කියලා. ඊට පස්සේ අපි හිතනවා නම් වෙනත් ගණදෙනු මොන හරි තියනවා කියලා. වෙනත් විවිධ වූ වියදම් තියනවා නම් ඒකට අපි වෙනත් වියදම් කියලා තීරුවකුත් අපි සටහන් කරගන්නවා. එතකොට අවසාන වශයෙන් අපිට පුළුවන් ලෙජර් මුදල් තීරුවකුත් සකස් කරගන්න. ඒ කියන්නේ අපි ඒ ලෙජර් තීරුවට අපි ගන්නේ අර
වෙනත් ඒවටත් අමතරව අපි යම් ගෙවීම් සිද්ධ කරනවා නම් වෙනත් ගණයටත් දාන්න බැරි. උදාහරණයක් විදිහට අපි හිතමු ලෙජර් ගිණුම් තියනවා ඒ වෙනුවෙන්. අපි ඒ ලෙජර් ගිණුම් වෙනත් වියදම් විදිහට නෙමෙයි පෙන්වන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු ණය හිමියෙකුට පොඩි ගාණක් ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. ණය හිමියෙකුට. ණය හිමියෝ කියලා කියන්නේ ව්‍යාපාරේ ගෙවන්න ඕන වගකීම් ගිණුමක්. එතකොට ඒ වගේ එකක් සුළු මුදල් පොත හරහා යනවා නම් එහෙම අපිට අර වෙනත් විදිහට දාන්න බෑ ඒක. මොකද ඒක ඒ ණය හිමි ගිණුමට තමයි ඒක ගෙනියන්න ඕන ලෙජරේ. ඒක නිසා අපි ඒ ණය හිමි ගෙවීම් වගේ දේවල් කරනකොට අපි මේ ලෙජර් ගිණුම් තීරුවේ තමයි දාන්නේ. තවත් උදාහරණයක් තමයි අපි හිතමු කුඩා මොනවා හරි ස්ථාවරවත්කමක් ලොකු වියදමක එකක් නෙමෙයි. කුඩා ස්ථාවරවත්කමක් අපි මිලදී ගැනීමක් සිද්ධ කරනවා නම් ඒකත් අපි ලෙජර් ගිණුම් හරහා දාන්නේ. එහෙමනම් අපි උදාහරණ දෙකක් තමයි එකක් තමයි ණය හිමි යකුට කරන ගෙවීමක් එක ඊළඟ උදාහරණය තමයි ස්ථාවරවත්කම් මිලදී ගැනීමක්. ස්ථාවරවත්කම් මිලට ගැනීම. හොඳයි. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රකාශය. මුදල් පොතේ ලැබීම් සටහන් කරන්නේ ලදුපත ආශ්‍රයෙන් වන අතර ගෙවීම් සටහන් කරන්නේ ගෙවීම් වවුචරය ආශ්‍රයෙන්. ලැබීම් ලදුපත ගෙවීම් වවුචරය සත්‍ය ප්‍රකාශයක්. ඊළඟ ප්‍රකාශය. ගිණුමක හරපැත්ත බැරපැත්තට වඩා වැඩි වේ නම් ලැබෙන ශේෂය බැරශේෂයකි. හරපැත්ත බැරපැත්තට වඩා වැඩි නම් ලැබෙන ශේෂය බැරශේෂයකි කියන එක අසත්‍ය ප්‍රකාශයක්. හරපැත්ත වැඩි නම් අපි හරපැත්ත එකතුව බැරපැත්තට දාලා ආපහු ශේෂය ඉදිරියට ශේෂය පහළට ගෙන ගිහිල්ලා ඉදිරියට ගෙනකොට ඒක නැවත වතාවක් හරශේෂයක් විදිහටම තමයි අපිට පෙන්눔 කරන්නේ. ඉඩ දුන් කාලය තුල ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ගෙවිය යුතු ණය වටිනාකමෙන් ණය හිමියන් කරන අඩු කිරීම දුන් වට්ටමකි. මොකක්ද? හොඳට අහන්න. ඉඩ දුන් කාලය තුල ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ගෙවිය යුතු ණය වටිනාකමෙන් ණය හිමියන් කරන අඩු කිරීම දුන් වට්ටමක් නෙමෙයි. ණය හිමියෝ අපිට වාසියක් දෙනවා නම් ඒක අපි කියන්නේ ඒක ලද වට්ටමක් නැත්නම් ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒක ආදායමක්. අවසාන ප්‍රකාශය. ජංගම ගිණුමක ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කළ විට එම චෙක්පත් වලට ගෙවීම් කිරීම නිසා ඇතිවන අගය බැංකු අයිරාවයි. හරිද? සාමාන්‍යයෙන් ජංගම ගිණුමක් කියලා කියන්නේ හරශේෂයක් තියෙන ගිණුමක්. අපි බැංකුවත් එක්ක එකඟ වෙලා අපි වැඩිපුර ගෙවීම් සිද්ධ කරනවා නම් අපේ තියෙන මුදල් ශේෂය ඉක්මවා යන ප්‍රමාණයක් කරනවා නම් බැංකුවට අපි වගකීමක් ඇති වෙනවා. ව්‍යාපාරයේ විසින් බැංකුවට මුදල් ගෙවන්න ඕන. එහෙම නිසා ඒ වගේ අවස්ථාවක මේ මුදලට අපි කියන්නේ අයිරාවක්. ඒ කියන්නේ බැර ශේෂයක්. අපි ඒක ව්‍යාපාරයේ ශේෂපත්‍රයේ වගකීමක් විදිහට තමයි පෙන්වන්නේ. එහෙනම් අපි මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න පුළුවන්. සත්‍යයි කියලා අපි පිළිතුර ලියනවා. හොඳයි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. තුන්වෙනි කොටස හත්වෙනි ප්‍රශ්නේ. මොකද්ද මේක? පහත දැක්වෙන්නේ ඉමාසිකේ ව්‍යාපාරයේ මාර්තු 31 වන දිනට පිළියෙල කරන ලද බැංකු ගිණුම හා බැංකු ප්‍රකාශයයි. කෝ බැංකු ගිණුම? හරි. මේ තියෙන්නේ බැංකු ගිණුම. බැංකු ගිණුම කොහෙද තියෙන්නේ? ව්‍යාපාරයේ ලෙජරේ තියෙන ගිණුමක්. ඒතර ඒකේ විස්තර දීලා තියෙනවා. කවද්ද? මාර්තු මාසයේ 31 වන දිනට තමයි මේ බැංකු ගිණුම සකස් කරලා තියෙන්නේ. ලෙජර් ගිණුම පෙන්වන්නේ. මේ තියෙන්නේ අවසාන ශේෂයේ රුපියල්
අවසාන ශේෂයේ රුපියල් 50000ක අවසාන ශේෂයක් පෙන්නනවා. මෙන්න ගනුදෙනු ටිකත් ඔක්කොම පෙන්නනවා. හරි. ඊළඟට මේකේ කියනවානේ බැංකු ගිණුම හා බැංකු ප්‍රකාශය තියෙනවා කියලා පහත දැක්කනවා කියලා. අපි බලමු බැංකු ප්‍රකාශයත් පෙන්නලා තියෙනවද කියලා. ඔව්. අපිට හම්බෙනවා බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය කියලා කියන්නේ මොකද්ද? වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් අපි ආරම්භ කරනකොට අඩුම ගානේ මාසෙකට සැරයක් මාසේ අන්තිමේ මේ ජංගම ගිණුම හරහා අපි සිදු කරපු සියලුම ගනුදෙනු ටික පෙන්නන ඒ ප්‍රකාශයක් එවනවා. බැංකුවේ ගිණුම් පද්ධතියෙන් print out එකක් අරගෙන අපිට එවන ප්‍රකාශය තමයි කියන්නේ බැංකු ප්‍රකාශයක් කියලා. එතකොට මේක ඇතුලේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් අපේ ව්‍යාපාරේ බැංකු ගිණුමේ නැති ගනුදෙනු. එහෙම ඒවා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුව යම් යම් ගාස්තු අය කරා නම් අපි තාම දන්නේ නැහැ. චෙක් පොතක් නිකුත් කරනකොට බැංකුව ගාස්තුවක් අය කරා නම් ඒක මාසේ අන්තිමේ අවසාන දවසේ තමයි අය කරන්නේ. ඒතර ඒක අපි තාම දන්නේ නැහැ ව්‍යාපාරේ. ඒ වගේ අපේ මුදල් ගිණුමේ නැති බැංකු ගිණුමේ නැති ගනුදෙනු ඒකේ තියෙන්න පුළුවන්. ස්ථාවර නියෝග මත කරපු ගෙවීම් අපි තාම දන්නේ නැහැ ඒවා ඇත්තටම ගෙව්වද නැද්ද කියලා. අපේ ණයගැතියන් විසින් කරපු ඍජු ප්‍රේෂණ වගේ දේවල් බැංකු ගිණුමට බැර වෙලා තියෙන්න පුළුවන්. අනෙක් දේ තමයි අපි මතක තියාගන්න ඕන අපේ බැංකු ගිණුමේ තියෙන හරපැත්තේ තියෙන ගනුදෙනු බැංකු ප්‍රකාශයේ පෙන්වන්නේ බැර පැත්තේ. හරපැත්ත කියලා කියන්නේ අපේ වාසිදායක අපේ මුදල් බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙන්න හේතු වෙන මුදල් ලැබීම් වගේ දේවල් බැංකු ගිණුමේ හරපැත්තේ පෙන්වන්නේ බැංකු ප්‍රකාශයේ පෙන්වන්නේ ඕක බැර පැත්තේ. ඒකට හේතුව තමයි බැංකුව පැත්තෙන් ගත්තොත් එහෙම අපේ සල්ලි බැංකුවේ වගකීමක් නිසා අපට වාසිදායක ශේෂයක් තියෙනවා කියලා කියන්නේ බැංකුව විසින් අපිට ගෙවන්න ඕන දෙයක්. ඒක නිසා බැංකුව පැත්තෙන් ගත්තොත් එහෙම ඒක වගකීමක් නිසා තමයි බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ ඔය ගිණුම් ශේෂ ටික පෙන්වන්නේ. හරි. දැන් එහෙමනම් ඔන්න බැංකු ප්‍රකාශයක් තියෙනවා. අනිත් පැත්තේ බැංකු ගිණුමක් තියෙනවා. ඒතර මේ දෙකේ බොහෝ විට පෙන්වන්න ඕන එකම ගනුදෙනු. නමුත් අපි කතා කරපු හේතු නිසා වෙනස් ගනුදෙනු කීපයක් තියෙන්න පුළුවන්. ඒක හන්දා අපි ඒවා හඳුනා ගන්න ඕන මොනවද? බැංකු ප්‍රකාශයේ පෙන්නන අපේ පොතේ නැති ගනුදෙනු මොනවද? ඊට පස්සේ බැංකු ගිණුමේ අපේ ව්‍යාපාරයේ ඇතුලේ බැංකු ගිණුමේ තියෙන ගනුදෙනු මොනවද බැංකු ප්‍රකාශයේ නැත්තේ කියලා. එතකොට ওই දෙක අතර වෙනසක් තියෙනවා නම් ඒ හේතුව නිසා තමයි අපි පෙන්වන්න ඕන මේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදන්න ඕන. ඉතින් මේ බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්න ඉස්සෙල්ලා අපේ බැංකු ගිණුම සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. ඇතැම් ගනුදෙනු අපි තාම අපේ බැංකු ගිණුමේ ව්‍යාපාරයේ ඇතුලේ තාම අපි යාවත් කාලීන කරනු නැත්නම් ඇතුළත් කරලා නැත්නම්. හොඳයි. එහෙමනම් අපි ආරම්භ කරමු. මේක පළවෙනි දේ තමයි සංශෝධිත බැංකු ගිණුම. ඉස්සෙල්ලාම අපි මේ ගණදෙනු ටික අපි හඳුනගමු. නේද? අපි දැන් දන්නවනේ මේකේ බැර පැත්තේ තියෙන දේවල් මේකේ හර පැත්තේ තියෙන්න ඕන කියලා. අපි එකින් එක පටන් ගමු. අපි ආරම්භක ශේෂය අපි දැනට හඳුනගත්ත 50000යි. හරි. ඊළඟට මේ තියෙන්නේ මුලින්ම පටන් ගන්නකොට තිබ්බ ශේෂය 25000ක ශේෂය. අපි ඒක දැනට ඒක අවසාන ශේෂය අරන් තියෙන හන්දා අපි මේක ගැන එච්චර අපි දැනට අපි මේවා වෙන්න ඕනේ නැහැ. අපි දැන් බලමු මේ සමන්ගේ මේ මොකද්ද මේ බැංකු ගිණුමට 6000ක චෙක් පතක් ඇවිල්ලා තිනවා. අංක 12 සමන්ගේ චෙක් පත. අපි දැන් බලමු මේක අපි ඒ කියන්නේ මොකද්ද මේ මුදල් ලැබීමක් කියලා කියන්නේ සමන් අපිට චෙක් පතකින් ණය ගැතියෙක් අපිට ගෙවලා තිනවා. එතකොට අපි අපේ ගිණුම හර කරගන්නවා අපි ශේෂය වැඩි කරගන්නවා සමන් කියන ණය ගැතිය අපි බැර කරන්න ඇති. දැන් බලමු මේ චෙක් පත බැංකුවටත් ගිහිල්ලාද කියලා. 6000ක චෙක් පත. චෙක් පත් අංක 12 මෙන්න තියෙනවා. ඒක නිසා මේක හරි ඒක හන්දා මේ හේතුව මත අපේ කිසිම වෙනසක් අපේ පොත් දෙකේ නැති නිසා අපි නිවැරදි විදිහට මේක හඳුනගමු හර පැත්තේ තියෙන මේක. ඊළඟ ගනුදෙනුව මොකද්ද? මුදල් තැන්පත් කරනවා 18000ක් 3.8 ඒක බැර වෙලාද කියලා බලන්න. ඒකත් හරි. දැන් අපිට කිසිම ගැටලුවක් නැහැ මේ හේතුව නිසා. ඊළඟට අපි බලමු සුසිල් කියන ණය ගැතියා
29,000ක චෙක්පතක් දෙනවා. සුසිල් 29,000ක චෙක්පතක් දෙනවා. අපි බලමු බැංකු ගිණුමෙත් 29,000ක් තියනවාද කියලා. අපිට බැර පැත්තෙන් 29,000ක් නම් පේන්නේ නැහැ. අන්න අපිට ගැටලු සහගත දෙයක්. මොකක්ද මේ සුසිල් විසින් ගෙවන ලද මේ චෙක්පත් අංක 60 කියන එක අපි බැංකුවේ තැන්පත් කරාට බැංකුවේ තාම බැංකු ප්‍රකාශය පෙන්වන්නේ නැහැ. ඒක නිසා අපි දෙගොල්ල අතර වෙනසක් තියෙන්න හේතු වෙච්ච දෙයක්. ඒක නිසා අපි දන්නවා මේක අපි තැන්පත් කරාට තාම නිෂ්කාශනය වෙච්ච නැති ගණදෙනුවක්. ඒක හන්ද මේක අනිවාර්යයෙන්ම අන්තිමට බැංකු සැසඳුම සකස් කරනකොට මේක වැදගත් වෙන දෙයක්. ඊළඟට අපි බලමු මේකේ බැර පැත්ත. බැර පැත්තේ අපි නිකුත් කරපු චෙක්පතක් රුවිනට රුපියල් 4,000ක චෙක්පතක් නිකුත් කරලා ඒක බැංකුවට ගිහිල්ලාද? අන්න ගිහිල්ලා. රුවිනිත් හරි 4,000 මෙන්න 4,000 චෙක්පත හරි. ඊළඟට අපි බලමු 11,000ක චෙක්පතක් සමන්ට නිකුත් කරලා තියෙනවා. ඒක බැංකුවට ගිහිල්ලාද? 11,000 අංක 27 දරන චෙක්පතත් ඔන්න ගිහිල්ලා තියෙනවා. ඒක හන්ද අපි දෙපැත්තේ මේක 11,000 එකත් අපි චෙක්පත් අංක 20 ඒකත් හරි. චෙක්පත් අංක 28 චෙක්පත් අංක 28 කියලා අපි මෙතන නිවැරදි කරමු. 28 චෙක්පත් අංක 28 හරි. ඒකත් හරි. 11,000 එකත් හරි. දැන් බලමු සිරිමලීට ගෙව්ව චෙක්පත 13,000 චෙක්පත් අංක 29 කියලා කියමුකෝ අපි ඒක. චෙක්පත් අංක 29 බැංකුවට ගිහිල්ලාද? 29,000 චෙක්පතක් මෙන්න නැහැ. තියෙනවා නම් මෙතන මේ පැත්තේ තියෙන්න ඕන. අන්න 29,000 ප්‍රශ්නයක්. අපි ඒක ලකුණු කරගමු. කොතනද තියෙන්නේ? හර පැත්තේ එකකුත් අපිට දැන් හම්බුණා, බැර පැත්තේ එකකුත් හම්බුණා. එක පැත්තක නැති ගණදෙනුවක් අපි හොයාගත්තා. හරි. එතකොට දැන් මේ පැත්තේ ඔක්කොම හරිද? මේ පැත්තේ ඔක්කොම හරි. මේ පැත්තේ 1 2 3 4 ගණදෙනු 4යි ඒ ටික හරි. දැන් අපි යමු බලන්න බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ මොනවද? හරි නැති ඒවා මොනවද? මෙන්න තවත් ගණදෙනු දෙකක් තියෙනවා. හර පැත්තේ බැංකු ගිණුමේ හර පැත්තේ තියෙනවා රක්ෂණ වාරිකයක් ගෙවලා බැංකු ගාස්තුවක් අය කරලා. මේ දෙක අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තිබ්බේ නෑ තාම. හරි? ඊට පස්සේ බැර පැත්තේ මෙන්න තවත් ගණදෙනුවක් තියෙනවා. එහෙමනම් දැන් අපි තීරණය කරන්න ඕන මේ බැංකු ප්‍රකාශයේ තියෙන හර කිරීම කියලා කියන්නේ බැංකු ප්‍රකාශයෙන් ගෙවීම නේද? ඒවා අපේ ව්‍යාපාරයේ පොතේ තාම සඳහන් වෙලා නැහැ බැංකු ගිණුමේ. ඒ වගේම බැර කිරීම කියලා කියන්නේ මේ ඍජු ප්‍රේෂණයක්, ණය ගැතිය කෙලින්ම දාපේවා. අපි තාම දන්නේ නැහැ. මේ ගණදෙනු තුනම අපි දැනගන්නේ මේ බැංකු ප්‍රකාශය අපිට ආවයින් පස්සේ පමණයි. ඒක නිසා අපි මේක කොතනින්ද පටන් ගන්න එහෙමනම්? මේ බැංකු ප්‍රකාශයේ තියෙන ඇතැම් ගණදෙනු තාම අපේ ව්‍යාපාරයේ පොත්පත්වලට ඇවිල්ලා නැති නිසා අපි ඉස්සෙල්ලම ඒ ගණදෙනු ටික අපි ඇතුළත් කරගෙන මේ බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕන. එහෙමනම් අපි බැංකු ගිණුම නැවත වතාවක් අපි හදනවා මේ ව්‍යාපාරයේ තියෙන. එහෙමනම් ශේෂය 3.31 කීයක්ද තිබ්බේ? අපි දැක්කා රුපියල් 50,000ක වගේ මට මතක තියෙන්නේ. කීයක ශේෂයක්ද තිබ්බේ? 50,000ක් තමයි 3.31 ශේෂය. 3.31 ශේෂය කීයක්ද? රුපියල් 50,000යි. අපි දැන් බලමු ස්ථිරවම සිදුවෙච්ච යම් ගණදෙනු තුනක් තියෙනවා. එකක් තමයි බැංකුව අය කරපු රක්ෂණ වාරිකයේ අපි වෙනුවෙන් බැංකුව ගෙවලා තිනවා ස්ථාවර නියෝගයක් මත. ඒක තාම අපේ පොතෙන් අඩු වෙලා නැහැ. බැංකුව හර කරා කියලා කියන්නේ අපේ ගිණුම බැර කරන්න ඕන අපි රක්ෂණ කියන වියදම් ගිණුමට. එහෙම නේද? ඒ කියන්නේ 3.22
රක්ෂණ වියදම. රක්ෂණ වියදම් ගිණුමට අපි කීයක්ද? රුපියල් 6000ක් අපි බැර කරන්න ඕන. බැංකු ගිණුමත් අපි අඩු කරලා දාන්න ඕන ශේෂය. මොකද බැංකුව කෙලින්ම රක්ෂණ සංස්ථාවට ගෙවලා මේක. බැංකු ගාස්තුත් එහෙමයි. 3.31 අය කරපු බැංකු ගාස්තුව කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් ඒක වියදමක් නේද? ඒක නිසා බැංකු ගාස්තු කියන වියදම් ගිණුමට අපි හර කරන්න ඕන බැංකු ගිණුම බැර කරලා. දැන් ඔන්න අපි මේ ගණදෙනු ටිකත් අපි සමාන කරගත්තා බැංකුවේ පැත්තෙනුත් හරි අපේ පැත්තෙනුත් හරි. තව එක ගණදෙනුවක් තියෙනවා ණය ගැතියෙක් අපිට එවලා තිනවා සල්ලි 3.21 වෙනි දින. අපි තාම මේ ණය ගැතියට මේ ගෙව්ව 16000ට අපි ණය ගැතියව තාම අඩු කරලා නැහැ. එහෙම ණය ගැතිය අඩු කරනවා කියලා කියන්නේ ණය ගැතියව බැර කරන්න ඕන. එහෙම නේද? කීයකින්ද? රුපියල් 16000කින් අඩු කරන්න ඕන. අපි දැන් තමයි මේ ස්ථිර ගණදෙනුව නිවැරදි කරන්නේ. දැන් අපිට පුළුවන් මොකද්ද? මේ බැංකු ගිණුම ශේෂ කරන්න. කීයක්ද? ආපහු සංශෝධිත ශේෂය 66000ක් මේ පැත්තෙන් ලැබෙනවා. ඒ වගේම අපි බලමු දැන් ශේෂය කීයක්ද කියලා. සංශෝධිත ශේෂය. ශේෂය 15ට ගෙන ගියා කවද්ද? 3.31 කීයද? 8000ක් අඩු වෙනවා. 66000න් 8000ක් අඩු වෙනවා කියන්නේ 58000යි. එහෙම නේද? දැන් අපි සංශෝධිත බැංකු ශේෂය හොයාගත්තා. දැන් අපිට පුළුවන් බැංකු සැසඳුම් විස්තරය සකස් කරන්න. අපි දැන් බලමු මේ දෙක වෙනස් වෙන හැටි දැන් පෙන්වන්න පුළුවන්. බැංකුවේ සංශෝධිත ශේෂයත් බැංකුවේ පෙන්වන ශේෂයත් දැන් කොහොමද වෙනස් වෙන හැටි අපි විද්‍යාත්මකව කොහොමද පෙන්වන්නේ කියලා. එහෙම නේද? ඒක තමයි අපි සැසඳීමෙන් කරන්නේ. ශේෂ දෙක වෙනස්, නමුත් වෙනස් වෙන හැටි අපි හරියටම පෙන්නනවා කොහොමද කියලා. එහෙමනම් මේ කාගේ ව්‍යාපාරයේද? ඉමාසිගේ ව්‍යාපාරයේ 3.31 වන දිනට බැංකු සැසඳුම් විස්තරය. ඉමාසි 3.31 2018 දන්නේ 3.31 දිනට බැංකු සැසඳුම් විස්තරය. අපි පටන් ගන්නෙ කොතනින්ද? සංශෝධිත බැංකු ශේෂයෙන්. සංශෝධිත බැංකු ශේෂය කීයක්ද? 58000යි. දැන් අපි දන්නවා බැංකුවේ ශේෂය වෙනස් ශේෂයක් තියෙන්නේ. ඒක කොහොමද අපි ලබා ගන්නෙ කියලා. අපේ පොතේ 58000යි. නමුත් බැංකු ගිණුමේ ශේෂය ඊට වඩා වෙනස් ශේෂයක් කීයද තියෙන්නේ? අපි දැක්කේ 42000යි මෙන්න ශේෂය. අපි දැන් ඒක එන හැටි තමයි පෙන්වන්න ඕන. ව්‍යාපාරයේ ශේෂය 58000යි. දැන් මොනවද හේතු අපි දෙකවල වෙනස් වෙන්න? අපි දැන් ඒක බලමු. මෙන්න එක ගණදෙනුවක්. මොකද්ද මේ? සුසිල්ගෙන් අපිට එකතු කරන ණය. සුසිල් කියන ණය ගැතියා අපිට රුපියල් 29000ක් ගෙවනවා. අපි ඒක බැංකුවට යවනවා, තැන්පත් කරනවා. නමුත් මේක තාම නිෂ්කාශනය වෙලා නැහැ. තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත්. ඒක නිසා අපේ ගිණුමේ වැඩියෙන් පෙන්වන්නේ 29000ක්. බැංකුවේ අඩුවෙන් පෙන්වන්නේ. එහෙමනම් අපි මේක මොකද කරන්නේ? මේක අපි අඩු කරනවා. අඩු කළා කියලා දානවා. මොකද්ද? තැන්පත් කළ උපලබ්ධි නොවූ චෙක්. ඒකේ චෙක් එකත් අපිට හඳුනා ගන්න පුළුවන් දරුවනි. අංක 60 කියන චෙක් එක. ඒකේ වටිනාකම කීයද? 29000යි. 29000යි. ඇයි ඒක අපි අඩු කරන්නේ? අපේ ශේෂයේ මේක නිකන් අපිට නිෂ්කාශනය වුණා වගේ අපි
බැංකු ගිණුම හර කරලා තියෙන්නේ. තාම බැංකුවේ තියෙන අඩු ශේෂයක්. ඒක නිසා අපි දැන් බලන්නේ ඒ අඩු ශේෂය පෙන්වන්නට තමයි අපි උත්සාහ කරන්නේ. ඒක හන්ද තමයි අපි මේ 29000 අඩු කරන්නේ. එතකොට අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම ඇතුලේ මොනවා හරි තාම බැංකු ප්‍රකාශයට ආව නැති බැංකු සැසඳුම් ප්‍රකාශයට අදාළ තවත් ගෙවීම් තියනවාද? ගෙවීම් හරි ලැබීම් හරි තියනවාද කියලා. එතකොට මේ ගෙවීම් පැත්ත ඔක්කොම සම්පූර්ණයි. මේ පැත්තේ ගත්තොත් එහෙම අපි රතු පෑනෙන් ලකුණු කරගෙන තියනවා මේ චෙක්පත් අංක 28 13000 අපිට හමු වෙන්නේ නැහැ බැංකු ප්‍රකාශයේ. ඒක නිසා මොකද්ද මේක? මේ අපි ගෙව්ව චෙක්පතක්. මේ චෙක්පත අපි ගෙව්වට අපි ගෙවනකොට අපි මුදල් බැංකු ගිණුම අපි බැර කළාට මේ ගෙවීම තාම බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ කියලා අපි හොයාගත්තා 13000ක්. ගෙව්වනම් තියෙන්න ඕන හර පැත්තෙන්. ඒක නිසා මේක තාම මේක අපි මොකද කරන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශය ඔස්සේ අපි මේක පෙන්නනවා. මොකද්ද? නිකුත් කළ නමුත් අපි කරන්නේ අපි දන්නවා මේක අපි දැන් ගෙවීමක් විදිහට අඩු කරලා තියෙන්නේ. අඩු කරාට මේක තාම ඇත්තටම මේ බැංකුවේ තියෙන ශේෂය මීට වඩා වැඩි ශේෂයක්. ඒක නිසා මේ වැඩි ශේෂය හොයන්න ඕන නිසා අපි එකතු කරනවා. එකතු කළා මොකද්ද? නිකුත් කළ ද ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් අංක 28 වටිනාකම මං හිතන්නේ 13000ක්. එහෙමනම් 58000යි 13000 කියන්නේ 71000යි. 71000න් 29000ක් අඩු වෙනවා කියලා කියන්නේ 2යි 11න් 9ක් 2යි 6න් 2ක් 4යි 42000යි. එතකොට මේ 42000 වෙන්න ඕන බැංකු ප්‍රකාශය අනුව ශේෂය. මොකද්ද? 3.31 බැංකු ප්‍රකාශය අනුව ශේෂය. දැන් අපි මෙහෙම 42000 ගත්තට අපි බලන්න ඕන මේක බැංකු ප්‍රකාශය අපිට ලැබිලා තියෙන්නේ ඒ ශේෂයත් එක්ක මේක සංසන්දනය වෙනවද කියලා. එහෙම නැත්නම් යම් කිසි දෝෂයක් තියෙනවා. අපිට පේනවා බැංකු ප්‍රකාශය අනුව ශේෂය 42000යි. එහෙමනම් අපි මොකද්ද කරේ? අපි මුලින්ම දැක්කා ව්‍යාපාරයේ 50000ක ශේෂයක් තිබ්බේ. බැංකු ප්‍රකාශයේ 42000ක ශේෂයක් තිබ්බේ. එතකොට මේ ඇයි මෙහෙම වෙනසක් ආවේ? අපි ඒක පියවර දෙකකින් ඒ වෙනස අපි හොයාගත්තා. පළවෙනි දේ තමයි අපි බැලුවා මේ බැංකු ගිණුමේ ව්‍යාපාරය ඇතුලේ තියෙන සියලුම ගණදෙනු අපි චෙක් කරලා බැලුවා බැංකු ප්‍රකාශයේ අන්තර්ගතද කියලා. ඒ ගණදෙනු අතුරෙන් බැංකුවේ කරපු ස්ථාවර නියෝග සහ ඍජු පේෂණ ටික සහ බැංකු ගාස්තු අපි හඳුනාගෙන අපි මුලින්ම කරේ බැංකු ගිණුම සංශෝධනය කරා. මොකද ඒ ගණදෙනු ස්ථිර ගණදෙනු එක්කෝ ස්ථිර ලැබීම් ස්ථිර ගෙවීම් ඒවා වෙනසක් වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ පැත්තෙන් අපි යාවත් කාලීන කරගන්න ඕන නිසා අපි බැංකු ගිණුම සංශෝධනය කරගත්තා. නමුත් తాවකාලිකව බැංකුව පැත්තෙන් ගත්තොත් එහෙම බැංකුව ඇතුලේ අප්ඩේට් වෙච්ච නැති ට්‍රාන්සැක්ෂන්ස් කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි අපි අර නිෂ්කාශනය නොවූ චෙක්පත් සහ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒක නිසා ඒ වගේ දේවල් අපි බැංකු ගිණුමේ සංශෝධනය කරන්න උත්සාහ කරන්නේ. අපි බැංකු සැසඳුම් ප්‍රකාශයක් කරහා අපි ඒකේ තියෙන ඒ බලපෑම අපි පෙන්නලා අපේ ශේෂ දෙක ව්‍යාපාරයේ 58000ක් තියෙන ශේෂය ඇයි බැංකුවේ 42000ක් තියෙන කියන එක මෙන්න මේ විදිහට අපි පෙන්නනවා. ඒකට හේතු දෙකයි තියෙන්නේ. නිකුත් කරද ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් එකක් තියෙනවා. අනිත් එක තමයි තැන්පත් කළ නිෂ්කාශනයේ නොවූ චෙක්පත්. එමනම් අපි මේ ගානටත් අපි දැන් පිළිතුරු සාකච්ඡාව අවසන් කරා. අපි දැන් බලමු අපිට තියෙන අවසාන ගාන මොකක්ද ඒකෙන් කියන්නේ? පහත දී ඇති ශේෂයන් ඇතුළත් කරමින් අෆ්රා අනස්ගේ ව්‍යාපාරයේ 2018 11/31 වන දිනට
ශේෂ පිරික්සුමක් පිළියෙල කරන්න. අපිට මොකද්ද කියන්නේ? ශේෂ පිරික්සුමක් පිළියෙල කරන්න කියලා. ඒතර ශේෂ පිරික්සුම කියලා කියන්නේ අපි කලිනුත් සාකච්ඡා කළා. අපි දන්නවා අපි මේ ලෙජර් ගිණුම් වල තමයි ව්‍යාපාරයේ තියෙන සියලුම ගණදෙනු පෙන්눔 කරන්නේ. ගිණුම් කරන සංකල්ප වලට අනුව ද්විත්ව සටහන් රීතියට අනුව අපි ව්‍යාපාරයේ ගණදෙනු ගිණුම්ගත කරාම ඒ ගිණුම් වල ප්‍රතිඵල ඒ ප්‍රතිඵලයට අපි කියනවා ගිණුම් ශේෂයන් කියලා. ඒක නිතර වෙනස් වෙන ගිණුම් ශේෂයන් එක්තරා දවසකදී අපි තුලනය කරායින් පස්සේ ඒ තුලනය කර සියලුම ගිණුම් වල ශේෂයන් අපි මොකද කරන්නේ? ශේෂ කරලා අපි අපේ පාලනය සඳහා අපි ගේනවා තවත් ලේඛනයකට. තනි ලේඛනයකට. ඒ ලේඛනයේ අපි හර සහ බැර කියලා තීරු දෙකක් දාගෙන අර විවිධ වූ ගිණුම් වල හරශේෂ තියෙන ගිණුම් ටික ඔක්කොම අපි හර පැත්තේද බැරශේෂ තියෙන ගිණුම් වල එකතුන් ටික අපි බැර පැත්තේද දානවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි පරීක්ෂණයක් කරනවා මේ ශේෂයන් වල එකතුව අපි බලන්නේ මොකද්ද? සමාන වෙනවද කියලා. ඇයි සමාන වෙනවද කියලා බලන්නේ? ඇයි අපි සමාන වෙන්න අපේක්ෂා කරන්නේ? අපි දන්නවා මේ ගිණුම් වල තියෙන්නේ ඝනදෙනු වල ද්විත්ව සටහන්. ඝනදෙනු වල ද්විත්ව සටහන්. එතකොට සෑම ඝනදෙනුවක්ම ගිණුම් දෙකක අනිවාර්යෙන්ම සටහන් වෙන්න ඕන. ද්විත්ව සටහන් නීතිය අනුව එක ගිණුමක් හර වෙනවා, අනිත් ගිණුම බැර වෙනවා. ඒ වගේ ඝනදෙනු යුගල රාශියක් තමයි මේ අපි ගිණුම් හදනවා කියලා පෙන්වන්නේ. ඝනදෙනු යුගල රාශියක්. එහෙමනම් ඔය අපි සකස් කරන ගිණුම් ටිකේ ශේෂයන් ටික ගත්තත් අන්තිමට හරශේෂයි බැරශේෂයි සමාන වෙන්න ඕනද නැද්ද? ඕගොල්ලොම කියන්න බලන්න. හරශේෂයි බැරශේෂයි සමාන වෙන්න ඕනනේ. ඇයි සෑම ඝනදෙනුවක්ම හර පැත්තේ සහ තවත් ගිණුමක බැර පැත්තේ අපි සටහන් කරන නිසයි. ඒ විදිහට ද්විත්ව සටහන් රීතියත් එක්ක සකස් වෙච්ච මේ ගිණුම් වල ශේෂයන් ටික අපි තනි ලේඛනයකට ගත්තොත් හර සහ බැර වශයෙන් අවසානයේ මේවා අපි එකතු කරනකොට මේ එකතු දෙකත් අපි සමාන වෙන්න අපේක්ෂා කරනවා. ඉතින් එහෙම සමාන නොවුනොත් ඒකටත් හේතු තියෙනවා. ඒවට අපි කියනවා ගිණුම් කරන දෝෂ කියලා. ඉතින් අපි එහෙමනම් දැන් මේ පුංචි ගිණුම් ටිකක් දීලා අපිට කියන්නේ ශේෂ පිරික්සුමක් හදන්න කියලා. ශේෂ පිරික්සුමක් හදන්න කියලා. එහෙමනම් අපි බලමු. ඒ ශේෂ පිරික්සුම හදන්න නම් අපිට අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙන්න ඕන මේ ගිණුම් කරන සංකල්ප ගැන. ගිණුම් කරන සංකල්ප මොනවද? මේ ගිණුම් වර්ග මූලික තියෙන ගිණුම් වර්ග අපි දන්නවා. ගිණුම් වර්ග පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතකොට ඒ ගිණුම් වර්ග පහෙන් තමයි මේ සෑම ගිණුමක්ම සකස් වන්නේ. එතකොට අපි දැනගන්න ඕන මේ ඒ ගිණුම් වර්ගවල තියෙන්න ඕන ශේෂය මොකක්ද කියලා. මුදල් පොතේ නම් හර, ගැනුම් නම් හර, විකුණුම් කියන්නේ බැරශේෂයක්, ඒ වගේම ආයෝජනය කියන්නේ හරශේෂයක්, කඩකුලී කියන්නේ වියදමක් නිසා හරශේෂයක්, ප්‍රාග්ධනය කියන්නේ බැරශේෂයක්, ඒ වගේම බැංකු ණය කියන්නේ බැරශේෂයක්, ලද වට්ටම් කියන්නේ බැරශේෂයක්. ඒක ආදායමක්. දුන් වට්ටම් කියන්නේ වියදමක්. ඒ කියන්නේ හරශේෂයක්. දුන් වට්ටම් කියන්නේ හරශේෂයක්. මෝටර රථය කියන්නේ වත්කමක්. වත්කමක සාමාන්‍යයෙන් හරශේෂයක් තියෙන්නේ. බැංකු අයිරාව කියන්නේ බැරශේෂයක්. ඇයි ඒ? බැංකු අයිරාවක් කියලා කියන්නේ වගකීමක් නිසා. ණය ගැතියු කියලා කියන්නේ මොකද්ද? ණය ගැතියු කියලා කියන්නේ වත්කමක්. වත්කම් ගිණුමක තියෙන්නේ හරශේෂයක්. ඒ වගේම ණය හිමියෝ කියලා කියන්නේ වගකීමක්. වගකීම් ගිණුමක සාමාන්‍යයෙන් ද්විත්ව සටහන් රීතිය අනුව තියෙන්න ඕන බැරශේෂයක්. එහෙමනම් අපි මෙන්න අපි ශේෂ පිරික්සමට අදාළ හර බැර කියන ටික අපි දැන් හඳුනාගත්තා. අපිට දැන් තියෙන්නේ එහෙමනම් ශේෂ පිරික්සම සකස් කරන එක. අපි බලමු. ශේෂ පිරික්සම සකස් කරන්න උත්සාහ කරමු. මෙන්න මේ විදිහට. හර සහ බැර වශයෙන් අපි
තීරු දෙකක් දාගන්නවා. කාගෙද මේ ව්‍යාපාරේ? අනස් අෆ්රා අනස්. අෆ්රා අනස් නේද? අෆ්රා අනස් කවදටද? 2018 11:30 2018 11:30 11:30 දිනට ශේෂ පිරික්සුම අපි බලමු මොනවද තියෙන ගිණුම් කියලා. මුදල් ශේෂය 45000යි හර ශේෂයක්. දෙවනි ගිණුම ගැනුම් ගිණුම හර ශේෂයක් 1,48,000යි. විකුණුම් ගිණුම බැර ශේෂයක් 1,86,000යි. ආයෝජන ගිණුම ශේෂය මොකද්ද? 2,01,000 හර ශේෂයක්. කඩකුලි ගිණුම 16,000ක හර ශේෂයක්. වියදම් ගිණුමක්. ප්‍රාග්ධනය කියන්නේ අපි දන්නවා හිමිකම් එහෙම නැත්නම් බැර ශේෂයක් 3,80,000යි. බැංකු ණය කියන්නේ වගකීමක්. වගකීම් කියලා කියන්නේ 1,80,000ක බැර ශේෂයක්. බැංකු ණය අපි සටහන් කළා. දැන් බලමු ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ අපි දන්නවා ආදායමක් රුපියල් 8,000යි. දුන් වට්ටම් ඊළඟට අපිට හම්බ වෙනවා 5,000යි වියදමක්. මෝටර් රථයේ වත්කමක්. මෝටර් රථය කීයක්ද? රුපියල් 4,00,000යි. බැංකු අයිරාව අපි දන්නවා වගකීමක්. 32,000යි. ණය ගැතියෝ වත්කමක්. ණය ගැතියෝ වත්කමක් නිසා 56,000යි. ණය හිමියෝ අපි දන්නවා වගකීමක්. කීයද ගාන? 84,000යි. අන්තිමට අපිට තියෙනවා මේ ගිණුම ශේෂ කරලා බලන්න. සියලුම ගණදෙනු ශේෂ පිරික්සුමට අපි මාරු කළා ද්විත්ව සටහන් රීතියත් එක්ක හර බැර න්‍යායත් එක්ක. දැන් අපිට තියෙන්නේ අර මං කිව්ව අවසාන පරීක්ෂණය සිද්ධ කරන්න. මොකක්ද අවසාන පරීක්ෂණය? මේකේ තියෙන මේ ශේෂයන් වල එකතුන් දෙක සමාන වෙනවද කියන එක. අපි බලමු ඉස්සෙල්ලාම හර පැත්තේ ශේෂයන් ටික එකතු කරගෙන 45,000න් පටන් ගන්නෙ 1,48,000යි. ඊළඟට අපි එකතු කරන්න ඕන 2,16,000ක්. 2,16,000යි. 2,16,000යි. 4,05,000යි. 4,05,000යි. ඒකට එකතු කරා අවසාන වශයෙන් 56,000ක්. 8,70,000ක් අපිට පිළිතුරු ලැබුණා. අපි ඒක දැනට මෙතනින් සටහන් කරගමු. 8,70,000යි. ඊළඟට අපි බලමු
බැර පැත්තත් අපි එකතු කරලා අපිට ලැබෙන පිළිතුර කීයද කියලා. අපි පටන් ගමු 84000යි එකතු කළා 32000යි එකතු කළා 8000යි එකතු කළා 1,80,000යි එකතු කළා 3,80,000යි 6,84,000ක් එනවා. අපි මතක තියාගමු 6,84,000 6,84,000ට තවත් අපි 1,86,000ක් 6,84,000 6,84,000යි ඒකට අපි එකතු කරන්න ඕනේ අන්තිම ගණදෙනුව 1,86,000යි. කීයද උත්තරේ? 8,70,000යි. අපි 8,70,000 නැවත වතාවක් සකස් කරගමු. මෙතන සඳහන් කරමු. දැන් මොකද වෙලා තියෙන්නේ? ශේෂ පිරික්සුමේ හර ශේෂ ටික එකතු කරා බැර ශේෂ ටික එකතු කරා අපිට එකම පිළිතුර ආවා. එහෙනම් අපි මොකද්ද කරේ? මේ තනි ලේඛනයක් විදිහට අපිට කොලේක වගේ ලියලා දුන්න මේ ගිනුම් ශේෂ ටික අපේ දැනුම ඥාණය අත්දැකීම භාවිතා කරලා ගිනුම් කරන රීතීන් එක්ක අපි මේක වෙන් කරගත්තා. මේ ගිනුම් වල සාමාන්‍යයෙන් තියෙන හර ශේෂයක්ද බැර ශේෂයක්ද කියන එක ගිනුම් කරන රීතීන් අනුව. ඒ අනුව අපේ අත්දැකීමෙන් අපි මේ ටික වෙන් කරගත්තයින් පස්සේ අපි මේක අර අවසාන පරීක්ෂණය කරලා බලනවා මේකේ හර ශේෂයන් වලට බැර ශේෂයන් සමානද කියලා. ඒ කියන්නේ මේ දිත්ත සටහන් අනුව මේවා ගිනුම් තියලා තියෙන්නේ නිවැරදි ආකාරයෙන් කියන එක තමයි මේකෙන් පිළිබිඹු කරන්නේ. අර අපි ගිනුම් කරන දෝෂ විදියට හඳුනාගත්තොත් එහෙම ඇතැම් අවස්ථාවල් වල වැරදි විදියට ගිනුම් ගත වෙලා තියෙනවා නම් ඇතැම් ගණදෙනු පමණක් මේ හර බැර අසමාන වෙන්න පුළුවන්. නමුත් විභාග ගානකදී අපිට සාමාන්‍ය ශේෂ පිරික්සමක් හදන්න කිව්වොත් අනිවාර්යයෙන්ම විභාග පරීක්ෂකවරයා අපිට දෙන්නේ තුලණය වෙන ගානක්. වැරදිලාවත් ඕගොල්ලන්ට තුලණය වුනේ නැත්නම් නැවත වතාවක් ඕගොල්ලන්ගේ මේ කරපු පෙර වැඩ ටික පරීක්ෂා කරලා බලන්න කොතන හරි දෝෂයක් සිද්ධ වෙලා ඇති. අපේක්ෂා කරන්නේ මේ දෙක සමාන වෙන්න ඕන හන්ද. හොඳයි. එහෙමනම් අපි පරිච්ඡේද 4කින් මං හිතන්නේ අපි සාකච්ඡා කළා 2018 මධ්‍යම පළාතේ පාසල් සඳහා ප්‍රශ්න පත්‍ර අංක 2 විදිහට ඉදිරිපත් කරපු මේ ප්‍රශ්න පත්‍රය අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. අපේ දිවයිනේ සතර දිග්භාගයේම ඉන්න පාසල් වල ශිෂ්‍යයන්ට ඔන්න අවස්ථාවක් ලැබුණා මේ විවිධ පළාත්වල පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර වලට ඉදිරිපත් වෙච්ච ඒ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමේ අවස්ථාව. ඒ කියන්නේ අපි කැමති විවිධ පළාත්වල කොළඹ, නුවර, ගාල්ල, එහෙම නැත්නම් උතුරු නැගෙනහිර, මධ්‍යම, වයඹ ඒ වගේ විවිධ පළාත්වල ඒ පාසල් වලට ඉදිරිපත් වෙච්ච ඒ ප්‍රශ්න පත්‍ර අපි සකස් කරන්න අපි මොන පළාතේ හිටියත් අපි රුචියක් දක්වනවා. මොකද මේ හැම දෙයින්ම අපිට අපේ දැනුම ඥානය වර්ධනය කරගන්න පුළුවන් හන්දා. ඒක නිසා දුවලා පුතාලා නැවත වතාවක් තනියෙන් මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා බලන්න ඔබලා මොනතරම් සාර්ථකව මේ විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න පුළුවන්ද, කොච්චර අපිට ලකුණු රැස් ගන්න පුළුවන්ද කියලා. එහෙමනම් අපි ආයෙත් හමු වෙමු තවත් පළාත් අලුත් පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන්.